හරිනේ මේ එහෙනම් පටන් ගමු හරිනේ මම දෙන්න අනිත් ගානටක් ගාලා පොඩ්ඩක් ඉවසලා ඉන්න එතකොට දැන් මේක අපි අඳිමු මේක අපි අඳිමු ඉක්මනට एक समान ऋण දෙකේදී නේද සාපේක්ෂ මේ සිරාසි ස්පර්ශ වුණු ऋण දෙකේදී ඊළඟට බිඳුවේදී තිබුණා උපරිමය බිඳුව 4 එක කියලා මේ හරියට ගමු ඒක කමන්න ටික උඩට ගන්න ඊළඟට එක 9 දෙකේදී තිබුණා අතිවර්තනය ඊළඟට තව දෙයක් තියෙනවා ළමයි මෙතන දැන් අර x අක්ෂයේ කැපෙන තැන අපි සාමාන්‍යයෙන් හොයන්නේ නැහැ. ඒ වුණාට මේක දිහා බලලා ඒක නිශ්චය කරගන්න ඕනේ. පුළුවන් වෙලාවල මේ දැන් මෙතන තියෙන fx සමානයි අපිට තියෙන්නේ x දාන 1යට x දාන 2 වර්ගය කියලානේ. ඒතොර x අක්ෂයේ කැපෙන තැන නිකම් හොයාගත්ත හැකි. x අක්ෂයේ කැපෙන නම් fx බිඳුව එන්නේ නැහැ. x අක්ෂයේ කැපෙනවා කියන්නේ fx බිඳුව එනකොට මේක බිඳුව එනකොට ඒක බිඳුව එන්න නම් මෙතන බිඳුව එන්න. ඒත් x සමානයි ඍණ එකේදී ඒක වෙනවා කියන එක අනිවාර්යෙන් පෙන්වන්න පුළුවන් තැන් වල. පුළුවන් තැන් වල මේකෙදි පුළුවන්. x අක්ෂයේ කැපෙන තැන පෙන්වන්න පුළුවන් අපිට ඍණ එකේදී කියලා. ඒක හෙව්වා කියලා ලකුණුම් වෙන්නේ නැහැ නමුත් ඒක පෙන්නුම් කරන තැන් වලදී හරියට මේ විදිහට ගන්න ඕනේ. දැන් ඒතර මෙතන උපරිමයේදී මෙතනින් ආවා එන ඒක මේම ඔය විදිහට සිරාසි ස්පර්ශ වුණා. ඊළඟට දැන් මෙතනින් පල්ලයට රැවිට් එක කෙනා මෙතනදී තමයි අන්න අර ඇඹරුම ගන්නෙ. අර නැතිවර්තනය කියන ඇඹරුම එයා ගන්න එතනදී. මෙතනින් තමයි මෙහෙන් ඇවිල්ලා ස්පර්ශ වෙලා මෙහෙන් ඇවිල්ලා ආනයි මෙතනින් තමයි අර ඇඹරුම ගන්න ඕන. මෙතනින් තමයි ඇඹරුම සිද්ධ වෙන්නේ. මේ පැත්තෙන් මෙහෙම ස්පර්ශකයේ මේ පැත්තට මෙහෙම මෙතන 4 එක. මෙතන 2 යන නම්. දැන් ඊළඟට බලන්න ඕනේ මේ කොටසෙදි කොහොමද හැසිරෙන්නේ කියලා. දැන් මේ කොටසේ වක්‍රය මෙහෙම තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕක මෙහෙම තියෙන්නත් පුළුවන්. දෙකම නිකන් හරි වගේ නෙවෙයි. ඒ වුණාට අපි බලන්න ඕනේ අර මේ ඍණ දෙක මෙහා පැත්තේදී මට මතකයි තිබුණේ යටි අවතල. යටි අවතල තිබුණේ. එහෙනම් මේ විදිහට වක්‍රය තියෙන විදිහක් නැහැ. මේ උඩු අවතල නේද මේක තමයි වක්‍රය වෙන විදිහ වෙන්නේ. කාරණාව පැහැදිලි නේ? ක්ලියර් නේද හරියටම? පැහැදිලි නේ? හරිනේ? එතකොට මේ එහෙමනම් මේ මම මේක මෙතනින් නවත්තනවා. දැන් පැහැදිලිද මේක හරියටම දෙවෙනි අවකාශ සමූහයෙන් ගත්තේ? හොඳයි එහෙනම් අන්තිම ගාන එකට අපි යමු. මේ ඒකේ ටිකක් වැඩ වැඩි. මේ ගාන ටිකක් වැඩ වැඩි. මේක 2019 ගාන ඇත්තට. ඒ නිසා මේක මේ නිකන් ලියා ගන්න එකට කමක් නැහැ. මම ගොඩක් ලියන්නේ නැහැ.
පටස් ගාලා මේක අපි කරනවා. හැබැයි මම පොඩ්ඩක් ගාන වෙනස් කරලා දෙන්නේ. මේ 2019 මේ පේපර් එකේ තිබ්බ විදිහට නෙමෙයි දෙන්නේ ඈ. බලන්න මේක තනියම මේ විදිහට ගත්ත යදුසන්න බලන්න මට. මේක මේ විදිහට ගත්ත දරුවෝ. මට බලන්න ඕනේ. බලන්න මේ විදිහට ඉඳලා හරියට ඇඳ යදුසන්න බලන්න. තාම ගැටලු තියෙනවා ඒ කියන්නේ නේද? තාම ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා නේ. මෙතන මේ නැතිවර්තනේ ඇබරුම සිද්ධ වෙන තැන. මේ පැත්තෙන් ඇවිල්ලා ස්පර්ශ වෙනවා, මේ පැත්තෙනුත් ඇවිල්ලා ස්පර්ශ වෙනවා. ඇත්ත මේක හරි ලස්සන වැඩක් ඒක. මේ තැනේදී දෙපැත්තෙන් ඇවිල්ලා ස්පර්ශ වෙලා යනවා. පැහැදිලි නේද? බොහොම හොඳයි. නමුත් හැම කෙනෙක් වගේම මේක ඇඳෙන්න ඕනේ. එහෙනම් මේ ගාන ලියා ගන්න. මේ 2019 A level ගාන හැකට දාන්න එපා 19 කියලා. මොකද මම මේක වෙනස් කරලා තියෙන්නේ. fx සමානයි 9 වතාවක් x වර්ගයේ දෙක 4x ඍණ 1. මේක f dash x බව පෙන්නන්න ඕගොල්ලෝ පස්සේ බලන්න පස්සේ ඒක මේ කරන්න දැනට ඒකට ඉඩ තියලා මේ කරගෙන යනවා අපි f dash x බව පෙන්නන එකට ඉඩ තියලා කරගෙන යනවා බව පෙන්නන්නේ හරි බව පෙන්වන්නේ දැන් මෙතන f double dash x දීලා තියෙනවා මේ ගානේ පොඩි විස්තරයක් කරන්න තියෙනවා මට 18යි x වර්ගයේ දෙක 33 උතර තමයි කේස් එකේ ඉන්නේ x වෙන 3 5 වගේ බව දීය f double dash x ही ලකුණ ඇසුරෙන් ලකුණ පරීක්ෂා කර වක්‍රය අනුරේඛනය කරන්න කියලා කියන්නේ බේරි. දන්නවනේ මොකද වෙන්නේ කියලා පරීක්ෂා කර වක්‍රය අනුරේඛනය කරන්න. හරි වක්‍රය අනුරේඛනය කරන්න. හරිනේ? හරි. චෝටක් බලා ගන්න. මේක කරන්න ඕනේ නැහැ. ඔප්පු කරන්න ඕනේ නැහැ මෙතන දැන් ඈ. මේක ඔප්පු කරන්න ඕනේ නැහැ. ඒක භාවිතා කරන්න. මේක ඉතින් කොහොමද භාවිතා කරන්න වෙනවා. දැන් චුට්ටක් බලන්න විතර පොඩි උදව්වක් කරනවා. මම මේක යන්නේ නැහැ. ඔබ තනියම යන්න ඕනේ. මම කරන්නේ වක්‍රය අඳින එකට උදව් කරන එක විතරයි ඈ. දැන් බලන්න දැන් පළවෙනි පියවරේදී තියෙන්නේ දැන් මේක ඔබට මේක කරන්න ඉඩ තියාගන්න. ඒ අවශ්‍ය ඉඩ ප්‍රමාණය පිටු භාගයක් විතර වගේයි මේකට ඉඩ තියන්න. හරි. මේ අවකලන සම්මුතිය ගෙවන්න ඉඩ තියන්න. ඊට පස්සේ භාවිතා කරලා යන්න. දැන් පළවෙනි ස්ටෙප් එකේදී අපි කරන්නේ සිරස් ස්පර්ශ ඕන මොකද? ඒක කෙලින්ම x සමානයි 3 රේඛා. ඒක හරියි. ඊළඟ දෙවෙනි ස්ටෙප් එකේදී f dash x බිඳුවට සමාන වෙන තැන් බලනවනේ. දෙකක් තියෙනවා. ඍණ 3යි ධන 5යි. ඒ තැන් දෙකේම උපරිමාව තියෙන්න පුළුවන් ඈ. අපි දන්නේ නැහැ මොනවද. ඊළඟට මෙතන f double dash x බිඳුවට තැන් ගත්තාම ඒවත් දෙකක් එනවා. මොකද මෙතන x වර්ගයේ ඍණ 33 බිඳුවට සමාන කරන්න පුළුවන්. එතකොට එනවා x ඍණ වර්ගමූල 33 x ධන වර්ගමූල 33. එතකොට ඍණ වර්ගමූල 33 දී ධන වර්ගමූල 33 තියෙන තැනේදී තමයි නැතිවත්තන තියෙනවා නම් තියෙන්නේ. තියෙනවා කියලා කියන්න බෑ. ඒකට බලන්න ඕනේ අර මේ අවතරතාවේ මාරු වෙනවද කියලා ඒ දෙපැත්තේ. තියෙනවා නම් තියෙනවා ධන වර්ගමූල 33 දී x සමානයි ඍණ මූල 33. හරි. එතකොට දැන් අවකල පරීක්ෂාවට යනකොට සිරස් ස්පර්ශෝන්මුඛයක් තියෙනවා.
f dash x බිඳුවේ දැන් දෙකක් තියෙනවා. මෙතන දෙකක් තියෙනවා ධන වර්ගමූල 33යි ඍණ වර්ගමූල 33යි. ඔක්කොම පහයි. ප්‍රාන්තර ගොඩකට කැඩෙනවා. ප්‍රාන්තර 6කට කැඩෙනවා. ඒතර ලොකු වගුවක් ඕන කරනවා මේ දෙවෙනි අවකල සමූහක පරීක්ෂාවට. හරිද? අහගන්න ඕන. වර්ගමූල 33 කියන්නේ 5.0 ගාණක් කියන එක ඔළුවේ තියාගන්න. එතකොට අර මේ පරීක්ෂණ අග තෝර ගන්නකොට ඔයගොල්ලන්ට ලේසි වෙනවා. වර්ගමූල 33 කියන්නේ 5.0 ගාණක්නේ. දැන් පරීක්ෂණ අගයක් ආදේශ කර කර බලන්න බෑ මේකට ලකුණට මොකද වෙන්නේ කියලා. මම කියන එක තේරෙන්නද? හරි. මට කියන්න ඕනේ දේ මේකයි. දැන් මේ තැන් දෙකේදී නැතිවර්තන ඇත්තටම තියෙනවා මේකේ. ඒකේ y කණ්ඩායම හොයන්න ඕනේ නැහැ කියන එකයි මම කියන්නේ. ඒක හොයන්න විභාගෙදි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ නැතිවර්තන අනිවාර්යයෙන් මේ දෙකේදීම එනවා. x සමානයි ඍණ වර්ගමූල 33 දිත් එනවා ධන වර්ගමූල 33 දිත් නැතිවර්තන එනවා. චෙක් කරපුවාම එනවා. මේ දෙකෙන් එකකදීවත් එතන y කණ්ඩායම හොයන්න යන්න එපා. ඒක නැතුව ඔයගලන්ට ඇඳ හැකි එක. ඒක අගේ ඕනේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා මේ වගේ හරියකින් තමයි මේක හැමරෙන්නේ කියලා. ඒක අඳිනකොට තේරෙනවා. y කණ්ඩායම විභාගෙදිත් ඕනුන්නේ නැහැ. ඒක තමයි කියන්න තියෙන කාරණාව. මේක ටිකක් ලොකුවට වගු වෙන ගාන ඒක 100 තියාගෙන කටයුත්ත එනම් පටන් ගමු. that is ගන්න. උදාවින් පොඩ්ඩක් මේ වෙලාව හිටියද මේ ලියුණාද? උදාවින් ඔව් සර්. මේ අර වක්‍රය ඇඳගත්තද ඔයා? ඒක ඇඳගත්තා සර්. හරි එහෙනම් මේකේ මේ ගාන ලියා ගන්න. දැන් ඊට පස්සේ කරපු විස්තරේ පැහැදිලි නේද ඔයාලට? ඔව් සර්. හරි ඕනනම් ආයෙ පාරක් මම විස්තර කරන්නම්. මේකේ අර f-x හොයන්න එපා මේ වෙලාවේ. ඒක පාවිච්චි කරන්න ඒ විදිහටම. ඒකට ඉඩ තියන්න හොයන්න. ඊට පස්සේ සිරස් ස්පර්ශෝන්මුඛයේ තියෙන දැන් x සමානයි 3. ඊළඟ දෙවෙනි එකේ තමයි ලොකුම වැඩේ තියෙන්නේ. අවකල පරීක්ෂාව. ඒ කියන්නේ ලොකුම වැඩ කැලේ තියෙන්නේ. එතකොට f-x බිඳුවේ දැන් දෙකක් එනවා. ඍණ 3යි ධන 5යි කියලා. f-x බිඳුවේ දැන් දෙකක් එනවා. ඍණ වර්ගමූල 33යි ධන වර්ගමූල 33යි කියලා. ඒතර ඔක්කොම පහක් තියෙනවා වගේ. එතකොට ප්‍රාන්තර 6කට කැඩෙනවා. පරීක්ෂණය කරන්න අර f-x බිඳුවේ තැන් දෙකේදී නැතිවර්තන එනවා. ඒවයි y කණ්ඩායම හොයන්න ඕනේ නැහැ කියලා කිව්වේ මම. මොකද හොයන්න අමාරුයි. ඒ විභාගෙත් ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. සර් Oh yes. සර් ලිමිට් එක ගත්තම ධනානන්තයේදී එකගේකුයි ඍණානන්තයේදී එකගේකුයි වෙන විදිහේ ඒවා තියෙන්න පුළුවන්ද? එහෙම තියෙන්න පුළුවන්. ඒක වෙන්න නම් ලවේ මාත්‍රය හරේ මාත්‍රයට වඩා වැඩි එකක් වෙන්න ඕනේ. හරිද? විමුක්ති පැහැදිලිද? ඔව් සර් හැබැයි සර් ගොඩාක් හැම එකක්ම වගේම වෙන්නේ සාමාන්‍ය එකගේකට නේද? නෑ මෙහෙමයි දැන් ලවේ මාත්‍රය හරේ මාත්‍රය සමාන වුණොත් කෙලින්ම ලිමිට් එක එන්නේ නායක සංගුණක දෙක අතර අනුපාතනේ. ඊළඟට ලවේ මාත්‍රය අඩු වුණොත් කෙලින්ම බිඳුවනේ. හරිනේ? ලවේ මාත්‍රය වැඩි වුණොත් වෙන්නේ එක්ක ධනානන්තයට යනවා එක්ක ඍණානන්තයට යනවා. හරි? එතකොට දෙපැත්තටම යන්නත් පුළුවන්. දැන් උදාහරණයක් ඇරෙන්න මෙහෙම හිතන්නකෝ. දැන් කැපිලා උඩ ඉතුරු වෙනවා කියලා හිතන්න. මෙතන දැන් විස්තර කරන්න ගියොත් මේ පොඩක් අවුල් වෙයි. ඔයාට දැන් ඕක තීරණය කරගන්න පුළුවන්. හරි? සර් මම හැබැයි දැන් ධනානන්තයේදී එකගේකුයි ඍණානන්තයේදී තව වගේකුයි වෙන්න පුළුවන්. පුළුවන් නේද? වෙන්න පුළුවන්. අනිවාර්යෙන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා කියන්නේ x ලගේ ධනානන්තයට යනකොට එකගේකට යනවා. ඍණානන්තයට යනකොට තව එකකට යනවා. තව එකකට කියන්නේ ඉතින් මේ එක්ක අපි දුම x ධනානන්තයට යනකොට ධනානන්තයට ගියා ඍණානන්තයට යනකොට ඍණානන්තයට යනවා. ඔව් සර්. ඔය ඉතින් දැන් ඒකකට ඔයාලා හිතන්නකෝ මෙහෙම අර ලවේ මාත්‍රය වැඩි වෙලා හරේ මාත්‍රය අඩු වෙලා ලවයෙන් x වල 3 වල ඉතුරු වුණා කියන්නේ. දැන් මෙතන ඔක්කොම තියෙන්නේ නියත හරි එකයට සිතනේ තියෙන්නේ මේකේ. දැන් මේවා ඔක්කොම මේ අපි දුම මෙතන දෙක කොහොමද තිබුණා කියලා ගන්න.
දැන් ඔහම ඉතුරුනා කියන්නකො දැන් මේකේ ලිමිට් එක නේ ඉන්නේ. දැන් බලන්න x ධනානන්තයට යනකොට මොකද වෙන්නේ කියලා. මේවා මේක කොහොමද බිඳුවයි මේක බිඳුවයි. දෙක බෙදීම එක වතාවක් x ගණනේ තියෙන්නේ. ඒතර 2x ගණනේ තමයි ඇත්තටම තියෙන්නේ. ඒ කියන්නේ මේ ඉන්නේ ලිමිට් එකේ ඉන්නේ 2x ගණනේ. x ධනානන්තයට. 2x ගණනේ. මේක යන්නේ ධනානන්තයට. හරි? හරි සර්. හරිද? පැහැදිලිද? ඔව් සර්. ඔව්. දැන් ඕක ධනානන්තයට යනකොට උත්තරේ ඍණානන්තයට යන්නත් පුළුවන්. දැන් බැලලා ගන්න මෙතන මෙහෙම තිබුණා නම් එහෙම ධනානන්තයට යනකොට මෙහා යන්නේ ඍණානන්තයට. ඍණානන්තයට යනකොට යන්නේ ධනානන්තයට. ඔව් සර් දැන් අනන්තය නැතුව පරිමිත අගයකට වුණත් වෙන්න පුළුවන්. පරිමිත අගයට කවදාවත් යන්න බෑ මේ ලවයේ මාත්‍රේ වැඩි නම්. ලවයේ මාත්‍රේ වැඩි නම් කවදාවත් යන්නේ නැහැ. හරි සර්. ඔව් හරිද? ඒක අනිත් අයට ප්‍රයෝජනවත් ඔයගොල්ලෝ ඒ ගැන කල්පනා කරමු. දැන් මම මේ ටික මකලා දානවා. මෙතන දැන් පළවෙනි එක සිරස් ස්පර්ශන මුඛය. ඒක x සමානයි 3 දී ඒවා තියෙනවනේ හරියනවා. fx අර්ථ විරහිතයි. නිසා x සමානයි 3 සිරස් ස්පර්ශන මුඛය. දැන් මේවා නිකන් වෙඩි වගේ පට ගාලා තියෙනවනේ ඉතින්. හැබැයි මේ ප්‍රකාශ එක පටන් ගත්ත දවසේ ඉඳලම මාතර දෙක ගානේ BO පේපර් එනකොට ඉතින් මේකේම මේ ගානක් දානවම තමයි. මේ වගේ මුද්දටම ඔය කරපුවා මුද්දටම පොලිෂ් වෙලා එනවා. අර ඊට කලින් මම අර අතිරේක පන්ති ටිකක් දාලා අර වැඩිපුර ගණන් හදලා ඒ ටික පොඩක් ඒකලාසයක් කරේ ඒකයි. වැඩේ සුපිරියටම හදලා දාන්න. ධන වර්ගමූල 33 එනවා ඍණ වර්ගමූල 33. ඒකෙදි මෙහෙම අර ගමු අපි නේද? x වර්ගයේ ඍණ 33 සමානයි බිඳුවයි. x සමානයි ඍණ වර්ගමූල 33 සමානයි ධන වර්ගමූල 33. ඕකෙදි ගොඩාක් ලොකුවට එන්නේ මේ වගුව. ආන්තර 6ක් එනවා 1 2 3 4 5 6ක්. ඒ වගුව ගාලා පරීක්ෂාව කරන්න.
මේක ලොකුවටම ගන්න වෙනවා. මේ පැත්තට ටිකක් ගමු නේද නැත්තම් මදි. 1 2 3 4යි ලොකුවට පල්ලෙහාට ඕනේ නැහැ මේ පල්ලෙහාට වැඩක් නැහැ එච්චර ලොකුවට. පල්ලෙහාට වැඩි ඕනේ නැහැ මේකනේ. පොඩ්ඩයි ඕනේ පල්ලෙහාට. දැන් මේවා ගැන හොඳට පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕන ළමයි ඈ. ඕගොල්ලෝ බලන්නකෝ ඉස්කෝලේට ගියාම මේ කොහොමද තත්ත්වය කියලා දන්න දේවල් මේ කියන්නේ. ළමයි මේ ලෝකේ 6 හතරක් නැහැ. දැන් ඔය අපේ පන්ති වලට පේපර් ක්ලාස් එකේ එහෙම එනවනේ ළමයි. පේපර් ක්ලාස් එක විතරක් එනයි. ඒක ආපුවාම ආත භූත වෙලා ඉන්නේ. ඒ කියන්නේ හරියට මේක ඔළුවට දාගෙන නැහැ මේ දෙවෙනි අවකල සංගුණක පරීක්ෂාවෙන් කොහොමද යන්නේ? පළවෙනි එකයි දෙකයි වෙනම එකතු කරලා කොහොමද යන්නේ? දැන් තව එකක් කියලා දෙනවා තුන්වෙනි එක. ඒ හැම එකක්ම තියෙනවා. ඒවා හොඳට මනසේ ඒක රාශි වෙලා තැම්පත් වෙලා තියෙන්න ඕන දේවල්. මෙතන මේ දැන් තියෙන්නේ f+x වල ලකුණ ඈ. f+x ලකුණ. මේ ඔක්කොම කරන්නේ විනාඩි 15ක් විතර තියෙන බව විතරක් සිහිය තියාගන්න ඈ. f+x හිතේ තියෙන්නේ. එහෙම තියෙන්නේ. දැන් ඍණ වර්ගමූල 33 කියන්නේ ඍණ 5.5 ගානක් කියලා මම එතකොට ඊට මෙහා එකක් තමයි අපි තෝරගන්නේ. මේක ඍණ 5.5 ගානක් තියෙන. ඒතකොට ඍණ 6 ඍණ 7 වගේ එකක් මේකට දාලා බලන්න. මෙතන දාන වෙනවා. හැබැයි මෙතන ඇතුළ ඍණ වෙච්ච ගමන් මේ පහේ බලය කියන්නේ ඔත්තේ බලයක් නේ. ඍණ වෙන. ඇතුළ ඍණ වුණොත් ඔත්තේ බලයක් අනිවාර්යෙන් ඍණ. මේ හරියේදී ඍණ. දැන් මේකේ අර ධන ඍණ මාරු කරලා යන කතාව කරන්න බෑ. මොකද මෙතන තියෙන්නේ ඇත්තටම මේ ශූන්‍ය ස්ථාන 3යි තියෙන්නේ. ධන 33යි ඍණ 33යි 3යි විතරයි. මේ දෙකම නැහැ. මේකෙන් කරන්න බෑ. ඊළඟට ඍණ 5යි ගානයි ඍණ 3යි කියන්නේ ඍණ 4. ඍණ 4 මේ ආවට මේක ඇතුලේ තියෙන්නේ. ඍණ 4 දාපුවාම මෙතනින් ඍණ 4 වර්ගයේ 16 ඍණ උත්තරයක්. ඍණාගයක් මෙතන දාපුවාම ඔක්කොම ඍණ වෙලා ඔත්තේ බලයක් නිසා ආයෙත් ඍණ. ඍණයි ධන වෙනවා. ඊළඟට 3යි ඍණ 3යි ධන 3යි අතර හොඳ මාර්ගයක් තමයි බිඳුව. ආයෙත් ඍණ. බිඳුව දාපුවාම ඍණ එන්නේ.
3යි 5යි අතර තියෙන එකක් තමයි 4. 4 ආදේශ කරොත් උඩ බිඳුවේ උඩ ඍණ සංඛ්‍යාවක්. නමුත් යට වන්න ධන වෙනවා. මේක ඍණ. මට විතර මේ බැරි වුණා මේ මේක නවමක් අදින්න. සිරස් ස්පර්ශෝන්මුඛයේ තියෙන මෙතන 5යි 5යි දශම ගානක් නේ. දැන් මෙතන තියෙන 5 මේක 5යි දශම ගානක්. ඒතර මෙතන 5යි දශම 1 වගේ අගයක් තමයි ගන්න වෙන්නේ. මේක වගේ දැන් 5යි දශම 1ට වඩා වැඩි. වර්ගමූල 33 ගියාම 5යි දශම 4ක් 5ක් වගේ. 5යි දශම 5කට 4ක් වගේ. මේක 5නේ. ඒතකොට එහෙනම් 5යි දශම 1 වගේ අගයක් තමයි හිතාගන්නේ. මේක 5යි දශම 4ක් 5ක් විතර වෙනවා. මෙතන තියෙන්නේ 5. ඒතර 5යි දශම 1 වගේ අගයක් මැද තියෙනවා. මෙතන ඍණ ඉන්නේ යට ධන. නේද? ඊළාට අතර 33ට වඩා වැඩි එකක් ආවොත් ධන ඉන්නේ නේ. ඔය විදිහට තමයි මේක ඉන්නේ. මේක යටි අවතල. උඩු අවතල. යටි අවතල. යටි අවතල. යටි අවතල. උඩු අවතල. ඒ දැන් දෙකේ තියෙන නතිවර්තන. ඒක බැලුවොත් මෙතන යටි අවතල උඩු අවතල අවතලතාවය මාරු වෙනවා. f double dash x බිඳුවර දැනක් නෙමෙයි. එහෙනම් මෙතන අනිවාර්යෙන් නතිවර්තනයක් තියෙනවා. ඊළඟ බලන්න ඕනේ ඍණ 3 ඈ හරි අවුලක් මෙතන බිඳුවේදී වැරදුනාද මගේ ලකුණ ධන ඉන්නේ නේ ධන මෙතන උඩුවට නම් මෙතන ධන ඉන්නේ මේ ප්‍රාන්තරේ දෙවෙනි අවකාශාංගයේ ධන උඩුවට එතකොට මේ තියෙන්නේ අර f-x බිඳුවර දැනක් නේ. අපි ඒවට ඕන නම් වෙනම ලකුණක් දාගමු නේද? කොටුවක් වගේ ඉන්නවා. එතකොට අඳුර ගන්න ලේසි නේ. ඒවට කොටු දාන්න. සිරස් ස්පර්ශෝන්මුඛ තියෙන තැන් වලට රවුන්ඩ් දාන්න. f-x බිඳුවර දැන් වලට කොටුවක් දාන්න. එතකොට හරියි. මධ්‍යවර්තන තියෙන තැන් වලට මොකුත් නොදායි. ඒක හොඳයි නේ. එතකොට මේ ඊළඟට මෙතන 3ේදී මෙතන මොකුත් නැහැ. ඊළඟ 5ේදී. 5ේදී මෙතන ඉස්සලා බලන්න බෑ. ඍණ 3ේදී උඩු අවතල කියන්නේ මෙහෙම තියෙන්නේ. ඒ කියන්නේ අවමෙන්. එතන නැහැ. ඊළඟ මෙතෙන්දී බලනවා යටි අවතල දෙපැත්තෙම යටි අවතල. එතකොට මෙහෙම උඩින් නැහැ. මෙතන නැති වර්තනය. මම මේවා පිළිතුරු කියන්නම් කණ්ඩායම් වල නැත්තම් මම ඊයේත් ළමයින්ට කිව්වා ඒක මෙතන x සමානයි ඍණ මූල 33 දී නැති වර්තනය ඒකේ කණ්ඩායම් ලියන්නේ නැහැ. ඊළඟ x සමානයි ඍණ 3 දී සාපේක්ෂ අවමය. ඒකේ ඉන්නේ ඍණ 3 ඍණ 6 5 ඍණ 5යට 6 ඒ වගේ මේකට ආදේශ කරලා ගන්න ඕනේ ඉතින් වෙලා යන වැඩක් නේ ඔය. බලන්නකො දැක්කනේ දීලා දෙන ගණන් හොම්බෙන් යන්න. මේ විනාඩි 15ට හදන්න තියෙනවා. x සමානයි 5 දී සාපේක්ෂ උපරිමය.
9ට 2 මේකට ආදේශ කරලා ගන්න ඕනේ දිශාව. ඊළඟට x සමානයි ධන මූල 33 දී සාපේක්ෂ මේ නැතිවර්තනය. ඒක ඕනේ නැහැ. ඔන්න වැඩි එක තමයි කියන්නේ. හරිද? දැන් ඉතින් මොකද කේස් එක? ඇදලා අරින්නේ නේද? දෙවෙනි ඔකට තමයි ලොකුම වෙලාව සහ බර යන්නේ. මේකට තමයි ලොකු එෆර්ට් එකක් දාන්න තියෙන්නේ. හරි? පේනවද මන්දනේ පේනවද? පේනවනේ. මම පේනව නේද මේ පේන්නේ නැත්තේ නෑනේ ඇඩ් වෙයිද? නෑනේ. හරි දැන් ඉතින් මේකේ තව තියෙන දෙකයි. එකක් තමයි y අක්ෂය කැපෙන තැන. x සමාන බිඳුව දාලා බලන්න. දාපුවම මම එන මට හිතෙන්නේ ඍණ 9න් එක එනවා නෑ. ඍණ 1 එනවා නේ. ද කීයද නෑ. ඍණ 9ට 28. ඍණ 3න් එක නේ. ඍණ 3න් එකද? ඍණ 3න් එක එනවා මම හිතන්නේ. නේද? ඍණ 3න් එක එනවා අතෙන්ට දාපුවම. y අක්ෂය කැපෙන තැන. ඍණ 3න් ධන 3න් එක. ඍණ 3න් එක නෙමෙයි ධන 3න් එක. x සමාන බිඳුව දාපුවම f බිඳුවට එන්නේ ධන 3න් එක. x සමාන බිඳුව දාපුවම f බිඳුවට එන්නේ ධන 3න් එක. හරි? x සමාන බිඳුව දාපුවම f බිඳුව ඒකට එන්නේ ධන 3න් එක. ඒ කියන්නේ බිඳුව 3න් එකේදී y අක්ෂය කැපෙනවා. බිඳුව ධන 3න් එකේදී ධන 3න් එකේදී x සමාන බිඳුව දාපුවම ඍණ 9ට ඍණ 28 එන්නේ. ඒක ධන 3න් එක. ඊළඟට මේකේ ලිමිට් එක ගත්තාම අනිවාර්යෙන් බිඳුවයි. හේතුව ළමේ තියෙන්නේ මාත්‍රේ 2 වූ බහුපදයක්, හරේ තියෙන්නේ මාත්‍රේ 3 වූ බහුපදයක්. අනිවාර්යයෙන්ම ලිමිට් එක බිඳුවයි. ඒ කියන්නේ y සමාන බිඳුව රේඛාව තිරස් ස්පර්ශ වුණොත් අන්නේ වාක්‍යයටයි ලකුණු පහ ලැබෙන්නේ. ලිමිට් එක හොයනවට දෙන්නේ නැහැ ලකුණ. y සමාන බිඳුව රේඛාව තිරස් ස්පර්ශ වුණොත් කියන ස්ටේට්මන්ට් එක තියෙන්න ඕනේ. ඊළඟ එක තමයි මේක x අක්ෂය කැපිටල් දන හොයන එක ලේසි නෑ. මොකද මේක සාධක කොට ගණන්නෙත් නෑ. අපිට හිතා ගන්න බෑ. ඒකයි මම කිව්වේ. මේකේ x අක්ෂය කැපෙන්න නම් මේක ලවයේ බිඳුව වෙන්න බෑ. ලවයේ බිඳුව වෙන්න නම් මේක බිඳුව වෙන්න ඕනේ. ඒක බිඳුව වෙනවා. හැබැයි බිඳුව වෙන තැන් හොයා ගන්න ලේසි නෑ. හරිද? දැන් ඉතින්
වක්‍රය අනුරේඛනය කරන්නයි තියෙන්නේ. මේ data ටික ඔක්කොම ඔළුවේ තියාගෙන වක්‍රය අනුරේඛනය කරලා දාන්න. ඔය මේ අර නැතිවර්තනේ එහෙම මේ ඉන තැන බලලා ලකුණු කරමු. ඒ කියන්නේ පැන්සලෙන් දාගමු ඍණ වර්ගමූල 33 කියලා ඒවා මකන්න බලාගෙන ඉන්න ඕනේ. ඒ ඉන තැන බලලා ඒවා හරියට හරියට ගන්න ඕනේ. මෙතන සිරස් ඉස්සල්ලාම ඒක ඇඳ ගන්න ඕනේ මම නවතුනවා. සිරස් ඉස්පතෝමගේ අනිත් දෙයක් නැහැ නේද ඒක කියන. මෙතන මේවා පැන්සලෙන් දාන්නේ අවශ්‍ය වුණොත් දැන් එහෙට මෙහෙට කරලා ලස්සනට හදාගන්න ඉතින්. දින 3 දිනයි පාමින් දින 9ක් විතර කියනවා කියලා. මෙතන පහේදී 9න් දෙක නේ. දෙකෙන් 9. නෑ 9න් දෙක. මේ හරියට ගන්නකොට මේක පරිමාණයක් කියලා ඕනේ මේ හරියට එතන උපරිමයක් තියෙනවා. මෙහෙම. දැන් කල්පනා කරලා අඳින්න බලන්න. දැන් මෙතනින් අවම වෙච්ච එක නම් මෙහෙම උඩට හැරිච්ච එක නම් මෙහෙම යනවා. නිදාසේ අනින්න ඕන. කොහොම යනවා. ඒක වළක්වන්න බෑ. ඒක තුනෙන් එකේදී කපාගෙන යනවා. ඒ තුනෙන් එක මාක් කරලා අනින්න එපා. ඒවා එහෙම ගන්න යන්න එපා. ඒක අමාරුයි අපි අනින්න. හඳලි කරලා මාක් කරන්නේ. 16 ඒක අනින්න. ඊට පස්සේ දැන් මෙතනින් එන එක නම් දැන් මේ x සමානයි y සමානයි බිඳුව රේඛාවනේ තිරස් ස්පර්ශෝමුඛයේ. ඒ කියන්නේ මේ ඈත යන යන මෙතන වෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් මෙයා මෙහෙම ඇවිල්ලා එක තැනකදී යමරෙනවා. නම්බර් 1. මෙතන තමයි අර අතිවර්තනේ තියෙන්නේ. ඉතින් ඕකේ අගේ y ගණනාංකය ඕනේ නැහැ. අපි දන්නවනේ ඒක ඍණාදියක් දෙන්න ඕනේ. මේ නැවිලි ඉතින් මෙහෙම යනවා. ඔය විදිහට යනවා. මෙතන එනවා ඍණ 6ට 5. නෑ ඍණ 5ට 6. ඊට පස්සේ දැන් මේ කැලේ හරියි. දැන් මෙතනින් මෙහෙම පල්ලයට නැමිච්ච එක්කෙනා ආයේ වෙන විකල්පයක් නෑ යන්නේ. ස්පර්ශෝමුඛයක් කවටදී ඉතින් යා ඍණ අනන්තයට යන්නේ.
මෙතනින් තමයි අර මෙයාගේ ඇඹරුම මෙහෙම ආවිල්ලා මෙහෙම ස්පර්ශ වෙනවා. මේ පැත්තෙන් එන්න මෙහෙම ස්පර්ශ වෙනවා. දෙපැත්තෙන්ම මේ එකම රේඛාව ස්පර්ශ වෙනවා. ඒ විදිහට. දැන් මෙතන ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මෙහෙම නැගිච්ච එක්කෙනා දැන් ඇඹරෙන්න බෑ යම් තරකට. අන්නේ ඇඹරුම තමයි යා මෙතෙන්දි ගන්න. නේද? මෙතන තමයි යාගේ අර අනිත් පරිවර්තනයේ ඉන්නේ ඒක වයිකණ්ඩාර්ථය අපි ගන්න නැහැ. එයා මකලයි යටි කියන්නේ. වර්ගමූල 20. මෙතනදි තමයි යාර ඇඹරුම ගන්න. මේ වෙලාවෙ මෙතන ස්පර්ශ වෙනවා. මේක මෙතනින් මෙහෙම ඇවිල්ලා මෙහෙම බලන්න. මෙතනින් තමයි අර ඇඹරුම තියෙන්නේ. යටිනේ උඩින් දෙපැත්තෙන් ස්පර්ශ වෙනවා. يعني ඉතින් මෙතන අගේ කියන දෙක යට නමනේ. පහ දෙක යට. එමෙතනින් දැන් මම හිතන්නේ ගොඩක් ලොකු එක්ස්පීරියන්ස් එකක් ආවා. දැන් මේකේ නදිවර්තන දෙකක් ආවානේ. නදිවර්තන දෙකයි. උපරිමාව දෙකයි. හතරක් තිබ්බා මේ දැන්. පැහැදිලිනේ? ඉතින් මම මෙච්චරයි මේ තියරි වලදී කරන්නේ. ඊට පස්සේ තව ගණන් හදලා තව කොච්චරක් ඇදෙද කියන්නේ මේක තරම් යනවා. තව කොහොමද වක්‍ර 40 කට එහා පැත්තේ ඇදලා මේක ක්ලාස් කරනවා. ඔය විභාගයට යන්න කලින් මේ වගේ 40 කට නම් එහා පැත්තේ අවම 40ක් ඇදෙනවාමයි. පැහැදිලිද? ඒකට විභාගයට යන්න කලින් ඒවා. ඊළඟ තව දෙයක් තියෙනවා මේකේ ඔය වක්‍රයක් ඇදලා ඒ ඇසුරින් ප්‍රශ්න අහනවා. වක්‍රය ඇසුර මම ඒවා එකක්වත් මෙතෙන්ද ගාවකට ගියේ නෑ. මම එහෙම පටලවන්නේ නැහැ. මොකද මට ඕනේ ඉස්සෙල්ලා මේක අඳින වැඩේ ක්ලියර් කරලා දාන්න. ඒක හරියටම ක්ලියර් වෙන්න ඕනේ. මේ විතර නතුවර්තරේ ගන්න පුළුවන් ඒකනේ. එහෙනම් මේ වැනින්න මෙතන ස්පාර්ක් වෙනවා. මේ වැනින්න ස්පාර්ක් වෙනවා. ඊට මෙතන ස්පාර්ක් වෙනවා. පැන්සලේ ඉවරයි. හරි නේද? හොඳයි එහෙනම් මේ අන්තිම තියරි පාර්ට් එක කරලා විනාඩි 15යි මේ ටික ඇති. මේකයි මේ ඊළඟ එක තමයි අර මේ සාපේක්ෂ උපරිම සාපේක්ෂවම මේ හොයන දෙවෙනි අවකලන සංකුලකෙන් හොයන්න පුළුවන්. හැබැයි අවතරතාවයේ පරීක්ෂා කරන්න නැතුව දෙවෙනි අවකලන සංකුලකෙන් හොයන්න පුළුවන් මේගොල්ලන්. එන්න මේගොල්ලන්ව හොයන්න පුළුවන්. නතිවර්තන වලට නම් අනිවාර්යයෙන්ම ඕනේ අවතරතාවයේ පරීක්ෂාව ඕනේ. ඒක නතු කරන්න බෑ. සාපේක්ෂ උපරිම සාපේක්ෂවම හොයන්න පුළුවන් දෙවෙනි අවකලන සංකුලකෙන් විතරයි. අවතරතාවයේ පරීක්ෂා නොකරන. ඒතකොට ඒක තුන්වෙනි ක්‍රම කියන්නේ. දෙවෙනි අවකලන සංගුණකයේ ඇසුරෙන් 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 සාපේක්ෂ උපරිම හා සාපේක්ෂ අවම තීරණය කිරීම. දෙවෙනි අවකලන සංගුණකයේ ඇසුරෙන් සාපේක්ෂ උපරිම සහ සාපේක්ෂ අවම තීරණය කිරීම. දෙවෙනි අවකලන සංගුණකයේ ඇසුරෙන් සාපේක්ෂ උපරිම සහ සාපේක්ෂ අවම තීරණය කිරීම. හරිනේ? දෙවෙනි අවකලන සංගුණකයේ ඇසුරෙන් සාපේක්ෂ උපරිම සහ සාපේක්ෂ අවම තීරණය කිරීම.
දෙවෙනි අවකලන සමූහකයේ ඇසුරෙන් සාපේක්ෂ උපරිම සහ සාපේක්ෂ අවම තීරණය කිරීම. වරහන් ඇතුලේ යටින් ලියන්න අවතලතාවයෙන් තොරව. අවතලතාවයේ පරීක්ෂාවෙන් තොරව. නැත්නම් ඔක හිතනවා අවතලතාවයේ පරීක්ෂාව කියලා. එහෙම නෙමෙයි. ඒ කියන්නේ මේ ක්‍රමයේ කියලා හිතනවනේ. නේද? දෙවෙනි අවකලන සමූහ කිව්වම මේක මේ ක්‍රමයේ උඩට එන්නේ. අවතලතාවයේ පරීක්ෂාවෙන් තොරව. ඒක තමයි මම තියරිය ඔප්පු කරන්න යන්නේ. නිකන් කොම්ප්ලිකේටඩ් වෙනවා. ඒක මම ඊයේ කරේත් නැහැ. ඒක කරන්න කිව්වොත් එහෙම ඉතින් දෙන්නෙකුට මේ වත් මේක ප්‍රොජෙක්ට් එකක් දන්නේ. කැමති අය ඉන්නවනම් තනියම රිසර්ච් කරලා බලන්න මේ කියන තියරි එක මනම් වෙන්නේ කියලා. මගෙන් ඊට පස්සේ අහන්න මම ඒගොල්ලන්ට ඒ උනන්දුව තියෙන ඇයිද මම දෙන්නේ. මේක මම පෙන්නන්නේ නැහැ ඔප්පු කරන්නේ නැහැ තියරි එක කියනවා විතරයි. හරි? ඔය කලින් කරපියවත් එකපත ඔප්පු කරලා කොහොම පෙන්නන්නේ නැහැ මම කියනවා. මේකේ මම කොහොමද පෙන්නන්නේ යන්නේ මේවා ගැඹුරට යන්න වෙනවා. හැබැයි තනියම අල්ලන්න පුළුවන් නේ. මේකයි තියරි. y සමානයි fx වක්‍රයේ සලකමු. තියරි එක මෙච්චර. සලකමු. f dash a සමානයි බිඳුවයි ගමු. ඒ කියන්නේ x සමානයි a කියන දැනේදී ප්‍රථම අවකලන සමූහයේ බිඳුව වෙනවා කියලා ඔය කියන්නේ. හරි? y සමානයි fx වක්‍රයේ f dash a බිඳුව. ඒ කියන්නේ x සමානයි a කියන පොයින්ට් එකේදී ස්පර්ශකයේ තිරස්. හැබැයි උපරිමයක්ද අවමයක්ද දන්නේ නැහැ. අවමයකක් තිරස් වෙනවා උපරිමයක් තියෙනකොට තිරස් වෙනවනේ හැමදැනම. අවමදැනේදී ස්පර්ශකයේ තිරස් උපරිමයේ තිරස්. දැන් උපරිමයේ අවමය අඳුරගන්න මෙහෙමයි. f double dash a කුඩායි බිඳුව නම් ඒ කියන්නේ අර ප්‍රථම අවකලන සමූහකයේ බිඳුව වන තැනේදී දෙවැනි අවකලන සමූහකයේ ලකුණ බිඳුව කුඩායි නේද? මෙහෙම නම් x සමානයි a දී සාපේක්ෂ උපරිමයක් තියෙනවා. මෙහෙම දෙක වෙනවා නම් සාපේක්ෂ උපරිමයක් තියෙනවා. ඒ වගේම if double dash a විශාලයි බිඳුවක් තියෙනවා. x සමානයි a දී සාපේක්ෂ අවමයක් තියෙනවා. මොකයි කියන්නේ? ඔච්චරයි. ඇත්තටම මේක වක්‍රාණු රේඛනයේදී පාවිච්චි කරනවට වඩා මෙතනින් පස්සේ දෙවෙනි මාතෘකාව කියනවා උපරිමකරණය සහ අවමකරණය කියලා එකක්. අවකලනයේ දෙවෙනියේදී මේ පළවෙනියේදී වක්‍රාණු රේඛනය දෙවෙනියේදී තමයි උපරිමකරණය සහ අවමකරණය. අන්න ඒකෙදී මේක පාවිච්චි කරනවා ධර්මොනේ. දැන් මොකද්ද මේ කියලා තියෙන්නේ? බලන්න මේ කියලා තියෙන්නේ ඔකට හරියට වැටෙනවද? යම්කිසි වක්‍රයකට කිසියම් තැනක ප්‍රථම අවකලන සමූහයේ බිඳුවක තරක් තියෙනවා. තියෙන්න ඕනේ නැහැ. තියෙනවා නම්. ඒකට යයි ගමු කියලා. අන්නේ ලක්ෂයේදී දෙවනි අවකලනයේ ඍණ උත්තරයක් එනවා. ඒ ප්‍රථම අවකලන සමූහයේ බිඳුව වෙන පොයින්ට් එකේ දෙවන අවකලන සමූහයේ ලකුණ ඍණ නම්. සාපේක්ෂ උපරිම. දන්නම් සාපේක්ෂ අවමයි. උච්චරයි. මේක පුළුවන් නම් තනියම රිසර්ච් කරලා බලන්න. මේක රිසර්ච් කරලා බලන්න කොහොමද එහෙම දෙයක් වෙන්නේ කියලා හොඳට හොයලා අදහස් හොයලා මාත් එක්ක සංවාද කරන්න. මට කෝල් කරලා මේවා කරලා අහලා මේ හොඳ අරිමුඩි කියලා කරන්න. එහෙම කිරීම අනිවාර්ය නැහැ. ඒවා ඇවිල්ලා අවබෝධය කියන ෆෝල්ඩර් එකේ තියෙන්න ඕනේ. මේක තමයි කෙලින්ම භාවිතාව ෆෝල්ඩර් එක. ආය මොනවත් නැහැ. මේවා වෙටි වගේ ඔල්ලේ තියෙනවා. තරස් ගාලා ගැහුවා ඉතින්. හරි? දැන් එහෙනම් මේ බොරු කරගන්න. ජනිතක මැසේජ් එක මම දැක්කා මේ ඒක නම් මම පස්සේ මේ කත් ගන්නනේ. දැන් ඕක වෙන ප්‍රයෝජනවත් තියරි එකක් ඈ.
දැන් අපිට ඇත්තටම මේ දෙවෙනි අවකලන සම්මුතික සිටේ x සමානයි ඍණ 3 ආදේශ කරා නම් අනිවාර්යයෙන්ම මේ ධන උත්තරයක් එන්නේ. මේ වක්‍රයේ දෙවෙනි අවකලන සම්මුතික සිටේ දිනුනේ අර ඩබල් ඩෑෂ් x. අර මතකයි කීට අපි නිකන් බලමු. x වර්ගයේ ඍණ 33ට තිබුණේ මට මතකයි කීට x ඍණ 3න් පස්සේ බලන්න. මොකද තිබුණේ? දැන් ඍණ 3 දී f dash x බිඳුව වෙනවනේ. මේකට ආදේශ කරලා බලන්න ඍණ 3. උඩ ඍණ. යටත් මෙතන ඍණ දාපුවාම මුල එක ඍණ වෙලා පහේ බලයක් නිසා ඍණ වෙනවා. ඒක ධනය. f double dash x ධන වෙනවා. අනිවාර්යයෙන්. f double dash ඍණ 3 ධනාගයක් තියෙනවා. f double dash ඍණ 3 ධනාගයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රථම අවකලන සම්මුතියේ බිඳුවන පොයින්ට් එකේදී දෙවන අවකලන සම්මුතිය. මේ පොයින්ට් එකේමයි මේ පොයින්ට් එකේදීම දෙවන අවකලන සම්මුතියේ ධන උත්තරයක් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඔව්. අවුනේ. දැන් මතේට ඕන දාලා බලන්න. f double dash 5. f double dash 5 දාලා බලමු. 25යි උඩ ඍණ. යට දාමු. මෙතන 25යි 5 වර්ගය. උඩ ඍණ. යට ඉන්නේ 5 දෙක කරපුවාම ධන උත්තරය. तो මේක දින වෙනවා. ඒ කියන්නේ කිලිම උඩ. තේරුණාද ගන්නේ දැන්? කරන දේ පැහැදිලි කියලා මම කියනවා දරුවන්ට. මේක පොඩු කරගන්න. ඒකෙන් දැන් මේ මගේ පේපර් ක්ලාස් එකේ ගණන් වල නම් මම මේකෙනුත් උපරිමව තීරණය කරන ගණන් දාලා තියෙනවා. මේකෙනුත් තියෙනවා දෙවෙනි අවකලන සම්මුතිය වගේ විතරක් අර කලින් කරපු එකෙනුත් තියෙනවා. පළවෙනි එකයි දෙවෙනි එකයි කලවමේ පාවිච්චි කරලා මුලින්ම කරපු විදිහට තියෙනවා. ඔක්කොම කලවම් කරලා තියෙනවා. ඒතකොට ඕවා නැවත දිගට රිවයිස් වෙන විදිහට තියෙනවා. එහෙම නොවුනොත් මම කියනවා කියන්නේ. එහෙම තියෙන බව මම දන්නවා. right එහෙනම් කියන්නේ අන්තිම විනාඩි 5. අර මං කිව්වා නේද f double dash x බිඳුව එක්ක පළියට නැතිවත්වන නැහැ කියලා කිව්වා. නැතිවත්වනයක් තියෙනවා කියලා එකපාරට පණින්න බෑ f double dash x බිඳුව එක්ක පළියට. දෙවෙනි අවකලන සම්මුතියේ බිඳුව වෙන සමහර තැන් වල නැතිවර්තන නැහැ කියලා දමු තියෙනවා. ඒ නිසා තමයි අර නැතිවර්තනය කියනවද නැද්ද බලන්න අවතලතාවයේ මාරු වෙනවද කියලා බලන්න ඕනේ. f double dash x බිඳුව වන තැන හරහා අවතලතාවය උඩු සිට යටික හෝ යටි සිට උඩට මාරු වෙනවද කියලා බලන්න. එහෙම වෙනවනම් විතරයි නැතිවර්තනේ තියෙන්නේ. මම ඔයාලට කිව්වා මම ඔයාලට උගන්වනවා කියලා. ඒ f double dash x බිඳුව එක්ක පළියටම නැතිවර්තන නැති බවට උදාහරණයක්. तो लिया f double dash x සමානයි බිඳුව වීම f double dash x සමානයි බිඳුව වීම f double dash x සමානයි බිඳුව වීම නැතිවර්තනයක් තිබීම සඳහා f double dash x සමානයි බිඳුව වීම නැතිවර්තනයක් තිබීම සඳහා f double dash x සමානයි බිඳුව වීම නැතිවර්තනයක් තිබීම සඳහා f double dash x සමානයි බිඳුව වීම නැතිවර්තනයක් තිබීම සඳහා ප්‍රමාණවත් නොවන බව පහත ප්‍රතිනිදසුනෙන් පෙනේ. f double dash x සමානයි බිඳුව වීම නැතිවර්තනයක් තිබීම සඳහා ප්‍රමාණවත් නොවන බව පහත ප්‍රතිනිදසුනෙන් පෙනේ. count examples කියලා කියනවා. f double dash x සමානයි බිඳුව වීම නැතිවර්තනයක් තිබීම සඳහා ප්‍රමාණවත් නොවන බව පහත ප්‍රතිනිදසුනෙන් පෙනේ. පහත ප්‍රතිනිදසුනෙන් පෙනේ. හරි? පහත ප්‍රතිනිදසුනෙන් පෙනේ. ළමයි එතන මේ චූටි තව වචනයක් ඇඩ් කරන්න මෙන්න මෙතෙන්ට. f double dash x සමානයි බිඳුව වීම පමණක් කියලා දාන්න. f double dash x සමානයි බිඳුව වීම පමණක්
නතිවර්තනයක් සිදුවීම සඳහා ප්‍රමාණවත් නොවන බව පහත ප්‍රතිනිධිසුනෙන් පෙනේ. f double dash x සමානයි බිඳුව වීම පමණක් නතිවර්තනයක් සිදුවීම සඳහා ප්‍රමාණවත් නොවන බව පහත ප්‍රතිනිධිසුනෙන් පෙනේ. හරි සරලයි ළමයි මෙච්චරයි ප්‍රතිනිධිසුන. fx සමානයි x ඍණ එකේ 4 බලය. මේක නිකන් මතක් කරගන්න මම විනාඩිය කියන්නේ. මේකේ ප්‍රථම අවකලන සමගිය බලන්න. f dash x 4යි x ඍණ එකේ ඝනය එන්නේ. 4 ඉස්සරහට එනවා. f double dash x ගන්න. 3ක් ඉස්සරහට එනවා. එතකොට 12යි x ඍණ එකේ වර්ගය. හරි. දැන් f double dash x බිඳුව එන්නේ කොහෙද කියලා බලන්න. x සමානයි 1. x සමානයි 1 දෙපැත්තේ අවතරතාවය පරීක්ෂා කරනවා බලමු. එකට මෙහා පැත්තේ කියන්නේ බිඳුව දාන්නේ. බිඳුව දාපුවාම එන්නේ ධන උත්තරය. x double dash x ධන. මේ පැත්ත. ඒ කියන්නේ උඩුවව. ඊළඟට මේකට එහා පැත්තේ අගයක් ගන්න දෙක වගේ. මේකට ආදිසි කරා ඒත් දෙන්නේ ධන උත්තරය. x double dash x ධන. එනම් උඩුවව. ඉතින් ඔබට පේනවද අවතරතාවය මාරු වෙන්නේ නැද්ද? අවතරතාවය මාරු වෙන්නේ නැහැ. හැබැයි f double dash x බිඳුවයි වෙන්නේ. මෙතනදී f double dash x බිඳුව. මෙතන f double dash x බිඳුව. මේ පොයින්ට් එක. හැබැයි ඒක දෙපැත්තේ අවතරතාවය මාරු වෙන්නේ නැහැ. ඒ මාරු වෙන්නේ නැත්නම් නතිවර්තනයක් නැහැ. ඉතින් මේක ඇන්ඩොත් ළමයි මේ කර්ව් එක ඇන්ඩොත් මෙහෙම තියෙන්නේ මේක. මෙන්න මෙහෙම තියෙන එක. මොනවාද? මේ කර්ව් එක ඇන්ඩොත් මෙහෙමයි. මේක පරාවලයක් නෙමෙයි. පරාවලයක තමයි ඉන්නේ. නෙමෙයි ඉතින් හතරේ මාත්‍ර එකක්. එතකොට මේ ඔබට මේනවද එන if double dash x බිඳුව වෙනවා මෙතන. ඒ විත්ත බලයේද මේ නතිවර්තනයක් තිබෙන්නේ නැහැ. ඒ දෙවැත්තේ අවතරතාවය මාරු වෙන්න ඕනේ හරියම. මේක මාරු වෙන්නේ. ඒකයි මේකට ප්‍රතිනිධිසුණක් කියලා තියෙන්නේ. මම දැක්කා YouTube channel එකක් එක්කෙනෙක් උගන්වනවා දෙවෙනියව මේ නතිවර්තනයේ සිදුවීම සඳහා ප්‍රමාණවත් අවශ්‍යතාවය හැබැයි ඒක ඉතාම ඉහළ ගණන් YouTube නාලිකාවක්. iTunes කියලා මම උගන්වන්නේ ඉවන්නේ. ඒ යා හොඳ ඉහළ දැනුමක් තියෙන කෙනෙක් මොන කවුරුද හරි ඒක වැරද්දුවා. මම ඊට පස්සේ පොඩි කමෙන්ට් එකක් දැම්මා නම්බරයක් නැති නිසා කමෙන්ට් එකක් දැම්මා. නම්බරයක් තිබුණා නම් මම නම්බර එක කතා කරලා කියනවා. මෙතන පොඩි දෝෂයක් තියෙන එක කරෙක්ට් කරන්න. මොකද ඒ තාන් ඒ YouTube නාලිකාවේ හොඳයි iTunes කියලා ඒක යා මැක්ස්වල් ඇප්ලිකේෂන් ගැන මම කියන්නේ කම්පියුටර් සයන්ස් පැත්තේ හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. මේ මැසුත් හොඳටම දන්නේ කෙනෙක්. අර යා ඉතින් ගුරුවරයෙක් නෙමෙයි යාට පොඩි දෙයක් වැරදුනා ඉතින්. අපේ තමක් කේස මම ඒක බොහොම පොසිටිව්ලි කියලා යාර දැන් මම ඔබ අගය කරනවා. ඔබගේ සේවයට අගය කරනවා. මම ඔබේ YouTube නාලිකාවට ගොඩක් කැමතියි කියලා දෙනවා. මේක සදාන් හරි නේද මේක ලියාගත්තනේ හරි නේද එහෙනම් හොඳයි
එහෙනම් සියලු දරුවන්ට සුබ රාත්‍රියක්. අයුබෝවන්. අපි සිකුරාදා හම්බෙමු.